සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කරුණික වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද දවසේ තුතුම් ජාතක කතාවක් මුල් කරගෙන අපේ ජීවිතේට වටිනා අර්ථයක්, වටිනා දහම් කාරණාවක් ශ්‍රවණය කරන්නටයි මේ සූදානම් වෙන්නේ. පින්වතුනි, ජීවිතවල නොඑක් අභිලාෂ, නොඑක් ඉලක්ක, නොඑක් කර්මණු තියෙනවා. අපේ ඉලක්ක ගත්තොත්, අපේ ප්‍රාර්ථනා, අපේ අභිලාෂ ගත්තොත් එක එක්කෙනාට පෞද්ගලිකයි. එක එක්කෙනාගේ ජීවිත එක එක පැතිවලට යොමු වෙන්නේ. නොඑක් බලාපොරොත්තු තියාගෙන අපි අපේ ජීවිත ගත කරනවා. පින්වතුන්ලාගේ ජීවිතවල තියෙන ඒ අභිලාෂයන්, ඒ කැමැතිවීම, ඒ ඉලක්ක අතරට අද ධර්ම දේශනාවෙන් අපි පින්වතුන්ලාට ඉලක්කයක් දෙනවා. අපි හැමදිනාගේ ජීවිතයට පොදුවේ ඇති කරගත යුතු ඉලක්කයක්. අපි හැමදිනාගේ ජීවිතවල කිඳා බැහැලා තියෙන්න ඕන ඉලක්කයක්. ඒ තමයි පින්වතුනි, තමන්ගේ ජීවිතේ ඉලක්කයක්, අභිලාෂයක් ඇති කර ගන්නට මට ජීවිතය ලබා දීපු, මට මේ මනුස්ස ලෝකේ ජන්මලාභය ලබා දීපු මගේ ආදරණීය මෑණියන්ටත්, මගේ ආදරණීය පියාණන්ටත් මගේ ජීවිත කාලේ පුරාවටම කෙලෙහි ගුණ සලකාගෙන ගෞරවයෙන් උපස්ථාන කරනවා. ආංගීත තමන්ව මෙලොවට ජනිත කරපු ආදරණීය දෙමව්පියන්ට දරුවෙකුට පුළුවන් නම් තමන්ගේ ජීවිත කාලේ, තමන්ගේ පණකෙන්ද තියෙනකන්, ඇයි පින්වතුනි මේ පණකෙන්ද මේ ජීවිතය අපිට දුන්නේ අපේ ආදරණීය මෑණියනුත්, අපේ ආදරණීය පියාණනුත්. ඒ දෙදෙනා නිසා තමයි අපි මේ ලෝකේ ඉන්නේ. ඒ නිසා මේ ජීවිතේ තියෙන තාක්කල් ඒ දෙන්නාගේ ගුණය, ඒ දෙන්න අපිට කරපු උදව්ව අපිට අමතක කරන්න බෑ. ඒ දෙදෙනාට කෙලෙහි ගුණ සලකාගෙන මගේ ජීවිත කාලේ පුරාවටම ගෞරවයෙන් අපෝපස්ථාන කරනවා කියන හිත ඇති කරගන්න. ඒක මේ ලෝකේ බුද්ධ ආදී සත්පුරුෂ උත්තමයෝ ප්‍රශංසා කරපු එකක්. පින්වතුනි, මෞපිය උපස්ථානය කියන එක තමන්ගේ හදවත තුල යම් මිනිසෙක් බලවත්ව පිහිටුවා ගත්තොත්, අපිට අපේ ජීවිතයේ අවසානයට එනකොට අපේ ජීවිතයේ සම්බන්ධයෙන් තියෙන බර සැහැල්ලු වෙන්න ඒකත් ඇති වෙයි. මේ හිතවලට නොඑක් බර එනවනේ. ජීවත් වෙච්ච හැටි මතක් වෙනකොට මිනිසයන්ගේ හදවතට බරක් එනවා. අයියෝ මගෙන් මේවා කෙරුණා. මං තරුණ කාලේ මේ වගේ වැඩ කළා. මං බිස්නස් කරනකොට මේ වගේ වංචාවල් කරා. මිනිසුන්ගේ හදවත් වලට ජීවිතේ බරක් එනවා. ඔබේ ජීවිත බර සැහැල්ලු වෙයි පින්වතුනි. ආදරණීය මෑණියන්ටත් පියාණන්ටත් ගෞරවයෙන් කෙලෙහි ගුණ සලකා උපස්ථාන කරන දරුවෙක් වුණොත්, ඔබේ හදවතට, ඔබේ හෘද සාක්ෂියට ඒකම සැපයක් වෙයි. මගේ මොන දේ සිද්ධ වුණත් මාව මෙලොවට ජනිත කරපු මගේ ආදරණීය මෑණියන්ටත් පියාණන්ටත් යුතුයකම කළා, වගකීම කළා, කෙලෙහි ගුණේ සැලකුවා, ඒ දෙන්නාට උපස්ථාන කළා කියන සතුට. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව විකාශනය කරන්නට දායකත්වයෙන් දරනවා ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් අනුර සහ සමුද්‍රා බාලසූරිය යන පින්වතුන්ලා දෙපළ. ඒ පින්වතුන්ලා මේ ධර්ම දානය සිද්ධ කරන්නේ
තමන්ගේ මිය පරලෝ යන්ට යෙදුනා වූ ආදරණීය මෑණියන් වන රීටා කබ්‍රාල් මෑණියන්ට පරලෝ ජීවිතයේ සැපේ පිණිස පින්පෙත් අනුමෝදනා කරන අදහසින් ඒ වගේම හිලරි මහත්මයාට සහ ඒ මහත්මියටත් මේ සියලුම පින්පෙත් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දරුවෙකුට මව්පිය උපස්ථානය කියන එකේදී අනිවාර්යෙන් කළ යුතු දේවල් කියලා අවවාද කොට වදාළ කාරණා තියෙනවා. ඒවා අපි හැමදෙනාට වැදගත්. මොකද අපි හැමෝම දරුවෝනේ. අපි හැමෝටම දෙමව්පියෝ ඉන්නෝනේ. දෙමව්පියෝ ඉන්න දරුවෝ විදිහට අපි කාටත් මේ කරුණ වැදගත්. දරුවෙක් හිතක් පිහිටුව ගන්න ඕන කියනවා මෙන්න මෙහෙම. බතෝනේ සම්බරිස්සාමි. මගේ ආදරණීය මෑණියනුත් පියාණනුත් තමයි මාව හැදුවේ වැඩුවේ. මාව උස්මහත් කළේ. මට නොතේරෙන කාලේ අනතුරක් වෙන්න දෙන්නේ නැතුව රැකගත්තේ ඒ අය. එහෙම මාව පෝෂණය කරපු මගේ ආදරණීය මෑණියනුත් පියාණනුත් වයෝ වෘද්ධ වුණාට පස්සේ ඒ දෙන්නාට තමන්ගේ කටයුත්තක් තමන් තනිවම කරගන්න බැරි කාලය ආවට පස්සේ මං ඒ දෙන්නට උපරිමයෙන් උදව් කරනවා. මං ඒ දෙන්නට උපරිමයෙන් උපස්ථාන කරනවා. ඒ දෙන්නාට වයසටපත් වුණාට පස්සේ දැනෙන දුක, වේදනාව, අපහසුව මං දුරු කරනවා. වයසට ගියපු මගේ ආදරණීය මෑණියනුත් පියාණනුත් මං රැක ගන්නවා කියන හිත හැම දරුවෙක් ගාවම තියෙන ඕන එකක්. මේ ලෝකේ යම් උතුම් ගුණ තියෙන දරුවෙක් ඉන්නවනම් කොයි ආගමක හෝ වෙන්න පුළුවන්. මොන ජාතියක හෝ වෙන්න පුළුවන්. එයා මොන භාෂාවක් කතා කරනවා හෝ වෙන්න පුළුවන්. එයාගේ වත් පොහසත්කම් ඒවා මොන වුණත් වෙන්න පුළුවන්. දරුවෙක් නම් පින්වතුනේ මේ හිත ඇති කර ගන්න ඕන. වයෝ වෘද්ධ වෙන ඒ මව්පියන්ට අපෝපස්ථාන කරනවා කියන හිත දැම්මම ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කිච්ඡං නේසං කරෙස්සාමි. මගේ ආදරණීය මෑණියන්ටත් පියාණන්ටත් යම් කළ යුතු කටයුත්තක් කියදෙනකොට ඒ දෙන්නා උදෙසා මගෙන් කෙරෙන්න දෙයක් යෙදෙනවා. ඒ දෙදෙනා උදෙසා කරන්න දෙයක් කියලා එකක් යෙදෙනකොට මං අතපසු කරන්නේ. මං අම්මා තාත්තා වෙනුවෙන් මගේ ජීවිතේ කැප කරලා හරි ඒක කරනවා. දරුවෙක් පිහිටුවා ගන්න ඕන හිත. දරුවෙක් හිතක් පිහිටුව ගන්න ඕන දෙමව්පියෝ වෙනුවෙන් කරන්න දෙයක් ආපුවම මං මග හරින්නේ. කුල වංශං ඨපෙස්සාමි. මගේ දෙමව්පියන්ගේ පරපුර කිසි අගෞරවයක් නොවන විදිහට මං හොඳට රැක ගන්නවා. කුල වංශේ පවත්වා ගන්නවා. දායජ්ජම් පටිපජ්ජාමි. මගේ දෙමව්පියෝ තමයි මට දෑවැද්ද දායාදය මට වස්තුව ඉතුරු කළේ. දෙමව්පියන් ඉතුරු කරපු වස්තු සම්භාරය හානියක් වෙන්න නොදී මං රකින්නවා. අන්න දරුවෙක්ගේ හිත. අවසානට භාග්‍යතුන් වහන්සේ වදාලා අතවා පන පේතානං කාල කතානං දක්ඛිනං අනුප්පදස්සාමි. මගේ ආදරණීය මෑණියනුත් පියාණනුත් මට කලින් මිය යාවි. ඒ දෙන්නා වයෝ වෘද්ධ වෙලා මිය ගියත් ඒ දෙන්නාට මා ණයයි. ඒ දෙන්නාට මා උපස්ථාන කළ යුතුමයි. හේතුව මං අද පණ පිටින් ජීවිතය ගත කරන්නේ ඒ දෙන්නා නිසා. බලන්න පින්වතුනි මේ උතුම් අදහස් හදවතක ඇති වෙනවා නම් ඒ හිත කොච්චර ලස්සන වේද? ඒ ජීවිතේ කොච්චර ලස්සන වේද? ඒ හින්දා තමන්ගේ ආදරණීය මෑණියනුත් පියාණනුත් සම්බන්ධයෙන් තමන්ගේ දෙමව්පියන් සම්බන්ධයෙන් මේ හිත සදහැවත් පින්වතුන්ලා හැම දිනාගේ හදවත් වල පිහිටාවා. හැම පින්වතෙක්ම මේ හිත ඇති කරගන්න. අම්මා තාත්තා දෙන්නාට උපස්ථාන කරන ඒ දෙන්නාගේ ගුණ සිහි කරන ඒ දෙන්නා කරපු උදව්ව අමතක නොකරන දරුවෙක් වෙන්න. අද ඉගෙන ගන්න ජාතක කතාවෙන් අපිට ලබා දෙන පණිවිඩය ඒක. අද ජාතක කතාවේ නම සුතනු ජාතකය. මව්පිය උපස්ථානයේ යෙදුණු බෝසත් සුතනුගේ කතාව. අපේ මහා බෝධිසත්වයෝ සුතනු කියලා
ඉපදිලා ඉන්න කාලේ අම්මා තාත්තාට උපස්ථාන කරලා තියෙනවා. අන්නේ උපස්ථාන කතාව තමයි මේ ජාතක පුවතෙන් කියවෙන්නේ. මේ ජාතක පුවතට පසුබිමක්. මේ ජාතක ප්‍රවෘත්තිය දේශනා කිරීමට හේතුවක් නිර්මාණය වුණා. ඒ කොහොමද? ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියෙත් සවැත් නුවර ජේතවනාරාමයේ. ওই කාලේ පින්වතුනේ සවැත් නුවර හිටියා මහා ධන සම්පතක් තියෙන සිටු පුත්‍රයෙක්. මේ සිටු පුත්‍රයාගේ සන්තක ධනය 18 කෝටියක්. පවුලේ එකම පුතා. තරුණ වයසට එනකොට දවසක් මේ තරුණයාට බුදුරජාණන් වහන්සේගෙන් බණ පද අහන්න ලැබුණා. තරුණයා නුවණැති. ඒ නිසා අහපු බණ හිතට කාවැදුනා. ධර්මයේ හදවතකට කාවදින්නේ පින්වතුනේ නුවණ තියෙනවනම්. ධර්මයේ කියනකොට හිතට කාවදින්නේ කුමක් තියෙනවනම්ද? නුවණ තියෙනවනම්. නුවණ නැතුව වෙන මොනවා තිබ්බත් වැඩක් නැහැ. ඥානෙ තියෙනවනම් දහම් පදේ ඇහෙනකොට හිතට කාවදිනවා. දහම් පදේම හදවතේ රැවුදෙනවා. දැන් කේන්තිය තියෙන මනුස්සයාට එක වචනේ හිතේ රැවුදින්නේ. මෙහෙමයි මට කිව්වේ කියලා. ඒ පුද්ගලයාට කේන්තිය තියෙන නිසා. රාගයේ තියෙන මනුස්සයාට දකින පුංචි සටහන රැවුදින්නේ. ශරීරයේ අසවල් අංගේ හරි ලස්සනයි කියලා. එයාට පුංචි රාග සටහන ඇති ඒකම රැවුදෙනවා. රාගයේ තියෙන නිසා. මුලාව තියෙන මනුස්සයාට මෝහය තියෙන මනුස්සයාට ඔය එක එක গুপ্ত හැඟීම් රවු දෙන්නේ. ඔන්න ගෙදරින් එළියට බහින්න පටන් ගන්නකොටම පය වදිනවා. පය වැදුන ගමන් හිතේ රැවුදෙනවා. බාධා වුණා. ගමන නරකයි. මෝහය තියෙන මනුස්සයාට ඒ වගේ ඒවා තමයි රැවුදෙන්නේ. ඒ වගේ තේරුම් ගන්නට ප්‍රඥාව තියෙනවා නම් රැවුදෙන්නේ කුමක්ද? ධර්මයයි. ධර්මය අහන්න ලැබුණාම ධර්මයේම රැවුදෙනවා. ඇත්තනේ. මේ සත්‍යනේ. මේකනේ ජීවිතේ. ආන් එහෙම රැවුදෙන්න පටන් ගන්නවා. මේ තරුණයා හැම කෙනෙක් ඥානෙ තිබුණා. ඒ නිසා ධර්මයේම රැවුදුණා. තමන්ගේ ආදරණීය දෙමව්පියන් ළඟට ගිහින් කියනවා අම්මේ තාත්තේ මට බුදුරජාණන් වහන්සේගේ බණ අහන්න ලැබුණා. ඒ ධර්මය අහනකොට මට තේරිච්ච දේ මේ ගිහි ජීවිතේ කටයුතු ටිකත් ඔක්කොම කරගෙන නම් අම්මේ තාත්තේ මට මේ වැඩේ කරන්න බෑ. මං ආසයි මහාන වෙන්න. මට මහාන වෙන්න අවසර දෙන්නකෝ කිව්වා. එතකොට දෙමව්පියෝ දෙන්න යම් පමණක් වයෝ වෘදයිනේ. දෙමව්පියෝ දෙන්න මුලදී මනාපුනේ නේ. හැබැයි පස්සේ දෙමව්පියෝ දෙන්නට අවසර දෙන්න සිද්ධ වුණා. එතකොට මේ තරුණයා තමන්ගේ සිටු මන්දිරේ හිටපු සේවක පිරිසට කතා කරනවා. කතා කරලා කිව්වා උඹලා මං ඉන්න කාලේ යම් විදිහකට මගේ මෑණියන්වත් පියාණන්වත් රැක බලා ගත්තාද ඊට වඩා අදින් පස්සේ උඹලා මගේ දෙමව්පියෝ රකින්න ඕන. දැන් මාත් නෑනේ. ඒ නිසා මට පොරොන්දු වෙයලා කිව්වා. පොරොන්දු වුණා. ඉතින් මේ සිටු පුත්‍රයා බොහෝම සන්තෝෂින් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ සම්මුඛේ පැවිදි වුණා. සිවුරු දරාගත්තා. සිවුරු දරාගෙන බණපද ඉගෙනගෙන ඒ ධර්මයේ පුරුදු කරන්න ටිකක් ඈත වනාන්තරයකට ගියා. දැන් මේ ස්වාමීන් වහන්සේ ඈත වනාන්තරයට වෙලා වීරිය කරනවා. සේවකයෝ ටික වෙනස් වුණා. සිටු මන්දිරේ නවත්තලා ආපු අම්මට තාත්තට උපස්ථාන කරාපන් කියලා පොරොන්දු අරගෙන ආපු සේවකයෝ වෙනස් වුණා. එකා දෙන්න මගහැරලා යන්න පටන් ගත්තා. ඔය තියෙන මොකක් හරි රවුන්ඩ් බඩුවක් උස්සගෙන යනවා. මුදල් ටිකක් හොරකම් කරගෙන යනවා. වයසක දෙමව්පියන්ට කරගන්න දෙයක් නැහැ. අන්තිමේ දෙමව්පියෝ දෙන්න අන්ත අසරණ වෙලා පාරට වැටුණා. මේ මුකුත් අර ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ. මේ ස්වාමීන් වහන්සේට කාලයක් ගත වුණාට පස්සේ දෙමව්පියෝ දෙන්න පාරට වැටිලා අසරණ වුණාට පස්සේ තවත් භික්ෂුවකගේ මාර්ගයෙන් මේ සංසිද්ධිය දැනගන්න ලැබුණා. මහා ධන සම්පතක් තිබුණු තමන්ගේ ආදරණීය මෑණියනුත් පියාණනුත් දැන් අසරණ වෙලා හිඟමන් යදිනවලු. ඒ ස්වාමීන් වහන්සේට මහා වේදනාවක් හටගත්තා. ඉක්මනින් සිවුරු පාත්‍ර අරගෙන
අර වනයෙන් එළියට ආවා. බුදුරජාණන් වහන්සේ බැහැදක වන්දනාමාන කරලා ඊට පස්සේ ගියේ දෙන්න මේ අම්මයි තාත්තයි දෙන්න කොහේද ඉන්නේ කියලා හොයාගෙන. අනේ යනකොට අගුපිලක ඉන්නවා. බොහෝම අසරණ වෙලා. අවසානයේ මේ ස්වාමීන් වහන්සේ ගොඩාක් කැප වෙලා මහන්සි වෙලා ඒ දෙන්නව නවත්තන්න පුළුවන් පොඩි අම්බලමක් බැලුවා. ඒ අම්බලමේ හොඳට හෙවණක් තිබුණා. වැස්සකට උනත් නොතෙමි ඉන්න පුළුවන්. අම්මයි තාත්තයි දෙන්න එතන නැවැත්තුවා. නවත්තලා දැන් මේ අම්මයි තාත්තයි දෙන්නව පෝෂණය කරන්න ඕන. ඒකට මේ ස්වාමීන් වහන්සේ පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේට ටිකක් වැඩිපුර දානි ගන්නවා. ඒ ගන්න දානි අරගෙන කෙලින්ම අම්බලමට වඩිනවා. අම්බලමේ තමන්ගේ දම්පාත්‍රේ මුල්ම කොටස් දෙක අම්මටයි තාත්තටයි දෙනවා. අම්මයි තාත්තයි දෙන්න ආහාර භුක්ති විඳලා අවසන් වුණාට පස්සේ ඉතුරු වෙනවා නම් යමක්. ඒක මේ ස්වාමීන් වහන්සේ වළඳනවා. බලන්න මේ ස්වාමීන් වහන්සේගේ තිබුණු අහිංසකකම. ඔහොම දෙමව්පියන්ට උපස්ථාන කරන්න පටන් ගත්තා. ඊට පස්සේ දෙමව්පියන්ගේ රෙදි හොදනවා. දෙමව්පියන්ව කලින් කලට මේ වතුර ටිකක් උණු කරලා නහවනවා. වයසට යනකොට දෙමව්පියන්ගේ ඇඟපතේ හරි වේදනාවක් එනවනේ. මේ වයෝ වෘද්ධ වෙන ඇඟ හරි වේදනාකාරී. තරුණ කාලේ මේක පින්වතුනේ සනීපෙට තිබ්බාට වයසට යන්න යන්න මේක වේදනාකාරී. ඒ වේදනාවල් වලට කලින් කලට අතපය පිරිමැදින් ආදී කරනකොට හරි සනීපයි. ඉතින් මේ ස්වාමීන් වහන්සේ තමන්ගේ ආදරණීය මෑණියන්ගේ පියාණන්ගේ ඒ අතපය පිරිමැදීම් ආදී සිද්ධ කරනවා. ඔක්කොම උපස්ථාන කළා. එතකොට මේ ස්වාමීන් වහන්සේට අර මුලින් තිබුණු පෙනුම දැන් මහන්සි වෙනවනේ. මුලින් තිබුණු පෙනුම නැතුව ගියා. එතකොට හිතවත් භික්ෂුන් වහන්සේලා මේ ස්වාමීන් වහන්සේගෙන් අහලා තියෙනවා ආයස්මතුනි මොකෝ මේ ඇදිලා ගිහිල්ලා වගේ ගොඩාක් මහන්සි වෙනවා වගේ මොකද්ද හේතුව? විස්තරේ කිව්වා මේ ස්වාමීන් වහන්සේ. එතකොට අනිත් භික්ෂුන් වහන්සේලාට එක එක විදිහට මේක පෙවුණා. ඇතමෙක් අනුමෝදන් වුණා. හැබැයි පින්වතුනි ඇතමෙකුට හිතුණා මේක නම් හරියන වැඩක් නෙවෙයි. මිනිස්සු දානේ පූජා කරන්නේ ගිහියන්ට නෙවෙයි. මිනිස්සු දානේ පූජා කරන්නේ භික්ෂුවටයි. භික්ෂුවක් ගිහියන් උදෙසා පිණ්ඩපාත යනවා නම් ඒක සුදුසු නෑ. ඔන්න එහෙමත් හිතුණා. අන්තිම මේක කොතනින්ද කෙලවරුනේ? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නගට බුදුරජාණන් වහන්සේ ඉදිරියටම මේ භික්ෂුව කැඳවාගෙන ගිහිල්ලා පැමිණිල්ල කළා. එතකොට භාග්‍යතුන් වහන්සේ අහනවා ඇත්තද භික්ෂුව? ඔබ මේ පිණ්ඩපාතයට ලැබෙන දෙයින් ගිහියන්ව පෝෂණය කරනවා කියන්නේ? අනේ ස්වාමීනි එහෙමයි. ඉතින් භික්ෂුව කවුද ඔබ පෝෂණය කරන ගිහි අය? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ තමයි මගේ ආදරණීය දෙමාපියෝ. මාව මේ ලෝකයට ඉපැද්දුවේ ඒ දෙන්නා. ස්වාමීනි ඉස්සර නම් ඒ දෙන්නා ධනවත් හිටියා. ඒ වුණාට දැන් එදා වේල කණ්ඩ නැතිව මගේ අම්මයි තාත්තයි අනාථ වෙලා. මං ගිහින් දෙන ආහාරයෙන් තමයි ඒ දෙන්නා පෝෂණය වෙලා පණකෙන්ද රැකගෙන ඉන්නේ. මේ භික්ෂුව මේ වචනේ කියනකොට තුන්ලොව අතැඹුලක්සේ අවබෝධ කොට වදාළ සේනා සහිත මාරයාව පරාජය කළ මහා වීර සංසාර ගමනින් ඈතර වීම පිණිස පවතින ගම්භීර වූ සද්ධර්මය ඊතා මනවින් දේශනා කොට වදාළ ඒ මහා කාරුණික ශාස්ත්‍රුන් වහන්සේගේ සිරි සම්බුදු මුව මඩලෙන් ඒ භික්ෂුව දෙසා සාදුකාර නැගුණා. සාදු සාදු පින්වත් භික්ෂුව. පින්වත් භික්ෂුව ඔබ සත්පුරුෂයෙක්. බලන්න පින්වතුනේ. බුදු කෙනෙක්ගේ වචනයෙන් බුදු කෙනෙක්ගේ ස්වරයෙන් සාදුකාර ලබන්න තරම් වටින එකක් මව්පිය උපස්ථානේ. ජීවිතේ තියෙන චුට්ටයි. ටික කාලෙකින් අපි මැරෙනවා කාටවත් නවත්තන්න බෑ. පින්වතුනි මැරෙන්න කලින් මේ ගුණය ඇති කරගන්න. මැරෙන්න කලින්
මේ ලෝකෙට තමන්ව උපද්දපු දෙමව්පියන්ට තමන්ට පුළුවන් උපරිමයෙන් උපස්ථාන කරන්න. ඒ අය මිය ගිහිල්ලා නම් මිය ගියපු දෙමාපියන්ට කළ යුතු සියල්ල කරන්න. හොඳට පින් රැස් කරලා පින් අනුමෝදන් කරන්න. අද ධර්ම දානය සිදු කරන පින්වතුන්ලා කරන්නේ මේ ලෝකේ අග්‍ර දානය සිද්ධ කරලා තමන්ගේ ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කරනවා. අපි මේ කරුණු කියනකොට ඇතැම් දරුවෝ ඇතැම් අය මේ කරුණු කාරණා සම්බන්ධයෙන් හරියට වැටහෙන්නේ නැති නිසා වාදෙට එනවා. යම් අම්මා කෙනෙක් යම් තාත්තා කෙනෙක් දරුවෙක් උපන්න ගමන්ම ඩස්බින් එකේ දාලා ගියොත් එයාව වීසි කරලා ගියොත් එයාව වීදියක තනි කරලා ගියොත් ඒ දෙමාපියන්ටත් උපස්ථාන කළ යුතුයද? ඒ දෙමාපියන්ටත් කෙලෙහි ගුණ සැලකිය යුතුයද කියලා? ඒ දෙමාපියන්ටත් කෙලෙහි ගුණ සැලකිය යුතුයි. ඇයි හේතුව? ඒ දෙමව්පියෝ දෙන්නා නිසා තමයි මනුස්ස ලෝකෙට ආවේ. මනුස්ස ලෝකය කියලා කියන්නේ සුගතිය. මේ සාංශාරික ගමනේ දුගතියම උරුම කරගෙන දුගතියේ වැඩිපුර ඉපදී යද්දී සුගති ලෝකයකට එනකොට අපි සුගතියට එනවා කියන දේ මුලින්ම දැනගන්නේ අම්මා තාත්තා. ඒ දෙන්නාට පුළුවන් එක පෙත්තකින් අපේ ගමන නවත්තන්න. එහෙම කරන අය නැද්ද? එහෙම කිරීම නීත්‍යානුකූලව සම්මත තැන් නැද්ද මේ ලෝකේ? ඒ දෙන්නට පුළුවන් එක තීරණයකට අපේ ගමන නවත්තන්න. පින්වතුනි, හුස්ම පොදක් ගානේ ණයයි දෙමව්පියන්ට. මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා අපි හුස්ම පොදක් ගන්නකොට දෙමව්පියන්ට ණයයි. අපි හුස්ම ගන්න ඒ දෙන්නා ජීවේ දීපු නිසා. එතනින් එහා ඒවා ගැන කවර කතාද? ඒ හින්දා හොඳට තේරුම් ගන්න කියන එක හරි වටින එකක් වින්වතුනි ජීවිතේ. මව්පියන්ගේ ගුණ අඳුන ගන්නවා කියන එක මහා ඒවා ඕනේ. අම්මා මට මේ උදව්ව කළා. තාත්තා මට මේ උදව්ව කළා. ඒ දෙන්නා නිසා තමයි මං මේ විදිහට ජීවත් වෙන්නේ. ඕක මතකනම්. ඒක මතකනම් ඒකත් ලොකු දෙයක්. සම්බුදුරජාණන් වහන්සේ නමකගේ සිරි සම්බුදු මුව මණ්ඩලින් සාදුකාර ලැබෙන දෙයක්. අර භික්ෂු උදෙසා භාග්‍යතුන් වහන්සේ සාදුකාර පැවැත්වුවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා, භික්ෂුව මව්පියන්ට උවටන් කිරීම කියලා කියන්නේ අතිශයින්ම සොඳුරු ගුණයක්. ඉස්සර හිටියේ නුවණැති අයත් ඕන් ওই විදිහටමයි භික්ෂුව කටයුතු කළේ. ඊටාම ආදරයෙන් ගෞරවයෙන් මව්පියන්ට උපස්ථාන කළා. මව්පියන්ට කළ යුතු තැනදී තමන්ගේ ජීවිතේ අත්හැරලා උපස්ථාන කළා කිව්වා. එතකොට අර රැස් වෙලා හිටපු භික්ෂුන් වහන්සේලාට ආසාවක් උපන්නා ඒ කතාව අහගන්න. භික්ෂුවක් නැගිටලා භාග්‍යතුන් වහන්සේට ආරාධනාව කරනවා, ස්වාමීනි, අපේ මේ සහෝදර භික්ෂුවගේ සත්පුරුෂ ගුණේ නම් අපිට ප්‍රකටයි. ඔහු මව්පියන්ට උපස්ථාන කරන හැටි අපිට පේනවා. ඒත් ස්වාමීනි, මේ අතීතයේ හිටපු නුවණැත්තන්ගේ මව්පිය උපස්ථානය ගැන අපි දන්නේ නැහැ නෝයි. භාග්‍යතුන් වහන්සේ අපිට අනුකම්පා කරලා එය වදාරනසේක්වා. ආන්නේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ඒ භික්ෂූන්ගේ ආරාධනාව පරිදි අර මව්පිය උපස්ථානයේ යෙදිච්ච භික්ෂුවටත් හිතේ විශාල ප්‍රසාදයක් උපදින ආකාරයෙන් මේ සුතනු ජාතකය. ඒක සිද්ධ වුණේ ගොඩාක් ඉස්සර අතීතේ බරණැස්පුරේ බ්‍රහ්මදත්ත කියලා මහ රජෙක් රාජ්‍ය කරන කාලේ. ওই කාලේ පින්වතුනේ සංසාර ගමනේ පෙරම් පුරාගෙන එන අපේ මහා බෝධි සත්වයෝ ඉපදිලා තියෙනවා දුගී දුප්පත් පවුලක. එකම පුතා. දෙමව්පියෝ මේ පුතාට නම දැම්මා සුතනු. මේ සුතනු තරුණ වයසට එනකොට ඒ අනිත් දරුවන්ට වඩා ගොඩාක් විශේෂ දෙයක් මේ සුතනු කියන බෝසත් තරුණයාගේ තිබුණා. මොකද්ද? අම්මා තාත්තා ගැන ගුණ වශයෙන් හඳුනන බව. ඒක අනිත් දරුවන්ට සාපේක්ෂව ඉතා කලාතුරකින් තියෙන එකක් නොවේද? ගොඩාක් වෙලාවට දරුවෝ ලොකු මහත් වෙන්න සිද්ධ වෙන එක තමයි දෙමව්පියන්ගේ ගුණේ අමතක වීම. පුංචි කාලේ අම්මයි තාත්තයි එක්ක හුරතල් වෙනවා.
යම් පමණක් මෝරාගෙන එනකොට අම්මගේ තාත්තගේ කකුල් දෙක අල්ලලා වඳින්න පුරුදු වෙනවා. ඊට ටිකක් ලොකු වෙනකොට කකුල් දෙක ඇල්ලිල්ලක් නැහැ. නිකන් බාගෙට කොන්ද පාත් කරලා වඳින්න පුරුදු වෙනවා. මේන්න තව ටික කලක් කරදඬු ටික ඇදෙනකොට අම්මා තාත්තා උදෙසා කොන්දක්වත් නැමෙන්නේ. අඩු ගානේ අම්මා තාත්තා උදෙසා අත් දෙක එකතු වෙන්නේ. මුළු ලෝකෙටම hina වෙනවා. අම්මට තාත්තට hina වෙන්නේ. අම්මයි තාත්තයි එක වචනයක් කතා කරන්නේ. එහෙම නැද්ද දරුවන්ගේ ජීවිත? මේ රටේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ බැනුම් අහනවා. අම්මයි තාත්තයි පොඩ්ඩක් සැරට වචනයක් කිව්වොත් ඒක වවන්න බෑ. එහෙම නැද්ද මේ ලෝකේ? එතකොට මේ බෝසතාණන් වහන්සේගේ ජීවිතේ විශේෂ නැද්ද? අම්මගේ තාත්තගේ ගුණ අඳුන ගත්තා කියන එක. මේ සුතනු කියන්නේ අම්මයි තාත්තයි කියන දෙන්නාව අඳුනගත්ත කෙනෙක්. ඔහු හිතක් පිහිටුව ගත්තා. මං මගේ ජීවිත කාලේ පුරාවට මගේ ආදරණීය මෑණියන්ටත් මගේ ආදරණීය පියාණන්ටත් ඒ දෙන්නාට ඉන්න එකම පුතා මං අතහරින්නේ නැතුව උපස්ථානය කරනවා. එතකොට ඔය විදිහට දෙමව්පියන්ට උපස්ථාන කරගෙන සුතනු ජීවිතය ගත කරද්දී රටේ හිටපු බ්‍රහ්මදත්ත රජුරුවෝ මුව දඩේමට පුරුදු වෙලා හිටියා. රජුරුවෝ ඉතින් කලින් කලට තමන්ගේ පිරිසත් එක්ක යනවා දඩේමේ. ඔය මුව දඩේම කියලා කියන්නේ සෙල්ලමක්. රජුරුවෝ තමන්ගේ පිරිසත් එක්ක ගිහිල්ලා රජුරුවන්ගේ ශිල්ප ටික පෙන්වන්න, රජුරුවන්ගේ වැඩ තමන්ගේ පිරිසට රජුගේ වැඩ පෙන්වන්න එකයි. ඉතින් වැඩ පෙන්වීම පිණිස කරන්නේ මේ මුව දඩේම කියන සෙල්ලම. ඒකේ වෙන්නේ මෙහෙම. පිරිස වනයේ ඒ තැන ඉන්නවා. ඉඳිද්දී පින්වතුනි වනයේ හැසිරෙන මුවෙක් හරි ගෝණෙක් හරි ඌරෙක් හරි මොකෙක් හරි මසට සුදුසු සතෙක් Tamanට සමීපෙන් පැනලා ගියොත් එහෙම ඌට ඉලක්කයට විදින්න ඕන. ඌට ඉලක්කයට විදිනකොට ඒ විදින වෙලාවේ ඊතලේ වැරදුනොත් පරාදයි. ඊතලේ වැරදිලා ඒ සතාව ගොදුරු කරගන්න බැරුව ගියොත් එහෙම මේ සතාව මරා ගන්න බැරුව ගියොත් එහෙම පරාදයි. එතකොට ඔන්න එදා මහරජුරු හැංගිලා හිටියා. මුවෙක් මහරජුරුවන්ගේ ළඟින්ම පැන්නා. පයින්නකොටම රජා විද්දා. විද්දට ඊතලේ වැරදුනා. එතකොට රජුරු පරාදනේ. අනිත් සේවක කාණ්ඩේ hina වෙන්න පටන් ගත්තා. අපේ රජුරුවන්ට වැරදුනා කියලා. රජාට ලැජ්ජාව හටගත්තා. රජා කිව්වා නෑ තාම සෙල්ලම ඉවර නෑ. මං ඕකව මරලා මිසක් පස්ස බලන්නේ කියලා රජා පන්නන්න පටන් ගත්තා. මුවා පස්සේ පන්නගෙන සෑහෙන දුරක් මුවාට හිම්බත් වෙනකන් දුවගෙන ගිහිල්ලා කොහොම හරි මුවාව මරා ගත්තා. මුවාව මරලා මේ මලකඳ කඩුවෙන් දෙපළු කරලා කදක් වගේ හදාගෙන රිටක ගහලා රජුරුව මේකත් අරගෙන එනවා සේවකයන්ට තමන්ගේ පිරිසට පෙන්වන්න මං මේ සතාව මරාගත්තා කියලා. එතකොට මෙහෙම අරගෙන එද්දී දැන් ගොඩාක් මහන්සි වෙලානේ. විශාල නුගයක් තිබුණා. නුගේ යට රජුරුව පොඩ්ඩක් විඩා හැරියා මෙතන හොඳ හේවණයි හරි සනීපයි කියලා. විඩා ඇරලා රජුරුව දැන් මං යනවා කියලා නැගිටලා අර නුග ගහේ හෙවණැල්ලෙන් එළියට එන්න හදනකොට නුග ගස් හෙවණින් එළියට එන්න හදනකොට එක පාර පින්වතුනි නුග ගහේ කඳ මැද්දෙන් යක්ෂයෙක් මතුවුණා. සාමාන්‍යයෙන් ওই රුක්ෂ වලට අරක් ගත්ත එක එකා ඉන්නවනේ. මේකේ හිටියේ යකෙක්. යක්ෂයා එළියට ආවා. ඇවිල්ලා බොහොම හඬ නගලා hina වුණා. උඹට මගෙන් බේරිල්ලක් නෑ කිව්වා. උඹ දැන් මගේ උඹ බිල්ල වෙලා ඉවරයි. උඹට ආයෙ බේරුමක් නෑ කිව්වා. එතකොට රජුරෝ දාඩිය දාලා අහනවා උඹ කොහොමද මාව ගොදුරු කරගත්තා කියලා එහෙම කියන්නේ? කිව්වා මම වෙසමුණි මහරජුරුවන්ගෙන් වරමක් අරන් තියෙනවා. මේ ගහේ හෙවණ යටට යමෙක් ආවොත් එහෙම ඒ කාව බිලිගන්න මට අයිතියක් තියෙනවා.
උඹ දැන් ඉන්නේ මගේ හේවණයට. උඹ මගේ බිල්ල කිව්වා. එතකොටම රජුරවන්ට උපායක් පහළ වුණා. දේශපාලනය කරන රජවරුනි එකපාර උපාය පහළ වෙනවා. රජුරෝ යකාර කියනවා එම්බල උඹ අද විතරක් කාලා ඉන්න කැමතිද? දිගටම කෑම ලැබෙනවා නම් කැමතිද? දිගටම කෑම ලැබෙනවා නම් හොඳයි කිව්වා. දැනගන් මං තමයි රටේ රජුරෝ. බරණැස් රජුරෝ වන මට මේකේ කරන්න බැරි දෙයක් නෑ. ඒ හින්දා අදට උඹ මේ මං මරාගත්ත සතාගේ මස් කාලා අද බඩ පුරව ගනි. උඹට හෙට ඉඳලා ප්‍රණීත බත් ව්‍යංජනයක් අරගෙන මිනිස්සෙක්ව මං එවන්න. මේ හේවණයට ආවට පස්සේ උඹ බිල්ල ගනින් කිව්වා. යකා සතුටු වුණා. යකා පොරොන්දුව ස්ථිර කරගත්තා. උඹ මේ කියන වචනේ ඉෂ්ට කරන්න ඕන. ඉෂ්ට කළේ නැත්තම් මට වරමක් තියෙනවා. මට බොර පොරොන්දු දීපු එකාව හොයාගෙන ඇවිල්ලා මම මරනවා කිව්වා. රජුරු හොදා කියලා පොරොන්දු වුණා. රජුරු මේක එච්චර දුරට හිතුවේ නෑ. කොහොම හරි තමන්ගේ පණ බේරගෙන රජා පැනගත්තා. පැනගෙන රජමාලිගාවට ගිහිල්ලා පුරෝහිත ගෙන්නලා රහස් මන්ත්‍රයක්. අපි කියන්නේ හතරකම් මන්ත්‍ර කියලා. දෙන්න විතරයි දන්නේ. රහස් මන්ත්‍රයක්. රජුරුව කියනවා පුරෝහිත මෙහෙම වැඩක් වුණා. මගදී යකෙක් හම්බ වුණා. මං යකාට පොරොන්දුවක් වෙලා යාන්තම් පණ බේරගත්තා. දැන් ඉතින් පොරොන්දුව ඉෂ්ට කරන්න ඕන කිව්වා. එතකොට පුරෝහිත අහනවා ඈ රජතුමනි ඔබ වහන්සේ යකාගෙන් පොරොන්දුව ගත්තේ යම්කිසි දවසක් තීරණය කරගෙන අහවල් දවස වෙනකන් මං ඔබට ආහාර එවනවා කියලාද? පුරෝහිතය ඒක නම් බැරි වුණා කිව්වා. එතකොට පුරෝහිත කියනවා ශකී දේවයන් වහන්සේ හරි බරපතල දෙයක් නෙවෙයි ඔබ වහන්සේ මේ කරගෙන තියෙන්නේ. හරි කමක් නැහැ ඉතින්. දැන් ඉතින් වෙච්ච දේ වුණා. අපි කොහොම හරි මේකට මුහුණ දෙමු කිව්වා. එතකොට රජුරෝ පුරෝහිතට පින්සෙන්ඩු වෙනවා. එහෙනම් පුරෝහිතය මගේ ජීවිතයට හානියක් වෙන්න නැතුව උඹ වග බලා ගන්න ඕන. පුරෝහිත වැඩේ බාරගත්ත. මොකද්ද වැඩේ? රජුරුවන්ගේ යන යටතේ දවසකට හිරගෙදරින් එක්කෙනෙකුට නිදහස දෙනවා. නිදහස ලබන කෙනා කළ යුතු දේ තමයි රජමාලිගාවෙන් ලැබෙන බත් ගෙඩිය අරගෙන නුග ගහ යටට යන්න ඕන. ඒ නුග ගහ යට මේ බත් ගෙඩිය තැම්පත් කරන්න ඕන නුග ගහේ ඉන්න දේවතාවට. දැන් එහෙම තමයි කතන්දරේ කිව්වේ. නමුත් මේකේ ඉන්නේ යක්ෂයෙක්. යමෙක් බත් ගෙඩිය අරගෙන යනවාද ඒ බත් ගෙඩිය අරගෙන යන මිනිසයා ආයේ ඉන්නේ නැහැ. හිර ගෙදරම හිටපු සියලු අපරාධකාරයෝ ටික ওই විදිහට මැරිලා ගියා. දැන් යවන්න කෙනෙක් නැහැ. එතකොට පුරෝහිතයි රජුරුවයි කතා වෙලා මේකට උපායක් හිතුවා. මොකද්ද උපාය? ඇතෙකුගේ පිටේ රන් කහවණු 1000ක පොදියක් තිබ්බා. රන් කහවණු 1000ක් කියලා කියන්නේ පින්වතුනි සෑහෙන ගාණක්. කහවණු 1000ක පොදිය තියලා අනබෙර ගහගෙන ගියා. මේ රන් කහවණු 1000ම එකවර දෙනවා. රන් කහවණු 1000ම එකවර දෙනවා. එකම එක වැඩක් කළොත් අසවල් නුග ගහේ ඉන්න දේවතාවාට බත් එකක් ගිහින් දෙන්න ඕන. ඒ බත් එක ගිහින් දෙන කෙනාට රන් කහවණු 1000ක් ලැබෙයි. අනබෙර ගැහුවා. මේ වෙනකොට පින්වතුනි ප්‍රදේශයේ මිනිස්සු බරණැස මිනිස්සු දන්නවා මේකේ තියෙන කතාව. බරණැස මිනිස්සු ඔක්කොම බයෙන් හිටියේ. මොකද හිරකාරයෝ නිදහස් වෙනවා පේනවා, බත් ගෙඩියක් උස්සාගෙන කැලේට යනවා පේනවා. ආයේ එන්නේ. දැනගත්තා මේකේ මොකක් හරි උඩර වැටියක් තියෙනවා කියලා. එතකොට මිනිස්සු හැමෝම මේ කහවණු ගැන කතාව කිව්වාට ඈත් මෑත් වුණා. කවුරුත් මේ වැඩේ බාරගත්තේ නෑ. බෝධිසත්ව සුතනූ කියන තරුණයාට මේක ඇහෙනවා. ඒ තරුණයා නිතර හිටපු එකක්. මගේ ආදරණීය දෙමව්පියන්ව
සැපසේ තියන්න මට මුදල් හදල් ටිකක් වැඩිපුර තිබ්බා නම් හොඳයි කියන එක. ඔහු දුප්පත්නේ. ඔහුට මේ පණිවිඩය ඇහෙනකොට අමෘතයක් වගේ දැනුණා. සුතනු බෝධිසත්වයෝ කල්පනා කළා මන් දැන් මේ බත්ගිඩි අරන් මේ අවස්ථාව මං අරගන්න ඕන. මං ඒක අරගත්ත ගමන් රන් කහවණු 1000ක් මට ලැබේවි. ඒ රන් කහවණු 1000 මට දෙමව්පියන්ට ගෙනත් දෙන්න පුළුවන්. දෙමව්පියන්ට කහවණු 1000කින් ඊටාම සැපසේ ජීවත් වෙන්න පුළුවන්. මට ඥානෙ තියෙන නිසා යකාගෙන් බේරුමක් කරගන්නත් මට අවස්ථාව තියෙවි. බේරුන් නැතත් මං බේරුන් නැතත් මගේ දෙමව්පියෝ සතුටින් ඉදීනේ. සුතනු තරුණයා ඔහොම කල්පනා කරලා පිංගුතුනේ දෙමව්පියන්ගෙන් ඕකට අවසර පැතුවා. දෙමව්පියෝ කිව්වා පුතේ අපිට එක කහවණුවක්වත් නැති වුණාට කමන්නේ උඹයි වටින්නේ. ඒ නිසා බාර ගන්න නම් එපා කිව්වා ඔය වැඩේ. දෙපාරක් දෙමව්පියන්ගෙන් ඇහුවා දෙමව්පියෝ අකමැති වුණා. ඊට පස්සේ තුන්වෙනි පාර අපේ බෝධිසත්වයෝ වීරියවන්ත නිසා නුවණ තියෙන නිසා අම්මයි තාත්තයි දෙන්නගෙන් අහන්නේ නැතුවම වැඩේ බාරගත්තා. බාරගෙන කහවණුත් අරගෙන ආවා. අරගෙන ඇවිල්ලා අම්මයි තාත්තටයි දෙනවා. දෙන්න අඬන්න පටන් ගත්තා. මගේ පුතේ මොකද්ද මේ කරගත්තේ? එතකොට සුතනු බෝධිසත්වයෝ කියනවා නෑ මේනීනි පියාණනි අඬන්න කරුණක් නොවේ. හෙට දවසේ මම බත් ගෙඩි අරගෙන යනවා. ඒ බත් ගෙඩි අරගෙන ගියාට පස්සේ යකාවත් দমনය කරලා මමත් හිනෙහි එන හැටි මගේ අම්මටයි තාත්තටයි දෙන්නට බලා ගන්න පුළුවන් වෙයි කිව්වා. එහෙම කියලා දෙමව්පියන්ව වැඳලා රජුරුව ළඟට යනවා. රජුරුව ළඟට ගියාට පස්සේ රජුරුව කියනවා බොහෝ අගේ පුත්‍රය ඔබ මේ බත් ගෙඩි අරගෙන යන වැඩේට ඉදිරිපත් වෙච්ච එක. එහෙමනම් ඉතින් ඔබ බත් ගෙඩියක් හදාගෙන ඒ බත් ගෙඩිය අරගෙන ඵලයන් කිව්වා. උඹෙන් මොනවා හරි උඹට මගෙන් වෙන්න ඕන නම් ඒ දේ මට කියපන් කිව්වා. එතකොට බෝධිසත්වයෝ රජුරන්ට කියනවා රජතුමනි මට මේ වැඩේ කරන්න පුළුවන්. මේ වැඩේට හැබැයි ඔබ වහන්සේගේ මාලිගාවෙන් මට හොඳ වටිනා උසස් පහේ මිරි වැඩි දෙකක් ඕන. රජු දාන මිරි වැඩි දෙක මට ඕන කිව්වා. එතකොට රජු අහනවා "ඕ පුත්‍රය ඒ මක්කටයි?" "ඇයි දේවේනි කතාවක් තියෙනවානේ ඔය නුගේ මහා භයානක යකෙක් ඉන්නවලු ය කියලා. ඒ යකාට මිනිස්සු කන්ට වරමක් තියනවලු කියලා. යකාට වරම තියෙන්නේ ගහේ හෙවණ යටට ආවොත්. ගහේ හෙවණ පෑගුවොත් මා මිරි වැඩි දාගෙන ගියාම යකාට කරන්න දෙයක් නැහැ. මොකද මං ගහේ හෙවණ පාගන්නේ." ආන්ගේ උදෙසා රජුරෝ කල්පනා කළා ඒකේ යසයි. රජුරෝ කැමති වුණා. ඊළඟට එතුමනි මට තමුන්වහන්සේගේ මාලිගාවෙන් හොඳ ශ්වේත ඡත්‍රයක් හොඳ කුඩයක් ඕන. රජුරෝ අහනවා ඒ මක්කටයි? රජතුමනි ඔය යකාට බිල්ල ගන්න පුළුවන් වෙන්නේ ගහේ හෙවණ යටට මං ගියොත්. මං කුඩේ ඉහලාගෙන යන්නේ නම් මං ගහේ හෙවණ යට නෙවෙයි ඉන්නේ කුඩේ හෙවණ යට. යකාට බෑ කිව්ව මට අත ගහන්න. රජුරෝ සතුටුනා ඒකත් හොඳයි. තව මොනවාද ඕනේ උඹට? රජතුමනි රජමාලිගාවෙන් උයාපු හොඳ මස් සහිත හොඳ බතක් ඕන. ඒක රන් පාත්‍රයක දාලාම ඕන කිව්වා. එතකොට රජුරෝ අහනවා ඒ මොකෝ විශේෂත්වයක්? කියනවා රජතුමනි ඕකා මහානුභාව සම්පන්න යකෙක්නේ. ඕකාගේ හිත පහදින ආකාරයෙන් මං වගේ කෙනෙක් මේ බත් එක අරන් යන්න ඕන කිව්වා. රජුරෝ ඒකටත් කැමති වුණා. ඊට පස්සේ රජුරෝ අහනවා තව උඹට මොනවද ඕනේ? රජතුමනි ඔබතුමාගේ මඟුල් අසිපත ඕන. ඒ මක්කටයි කියලා ඇහුවා. රජතුමනි මොන යකෙක් වුණත් ආයුධයක් තියෙන කෙනාට බයයි. ඒ හින්දා ආයුධය අතේ තියෙන එක කෝකටත් හොඳයි කිව්වා. ඔන්න රජුරුවන්ගේ මේ ටික අරගත්තා. මේ ටික අරගෙන රජුරුවන්ටත් කියනවා රජතුමනි අද බොහෝ දුරට මං ඔය යකාව দমনය කරනවා. ඔය යකාව দমনය කරලා අපි
ඒ යක්ෂයාටත් යහපත සැලසෙන ආකාරයෙන් මේ නගරයේ සමීපෙටම වෙන්න දේවාලයක් කරමු. දේවාලයේ ඔය යකාව පදිංචි කරමු. මේ බරණැස්පුරේ මිනිස්සුන් ආරක්ෂා කරන ඉටු දෙවියා බවට පත් කරගමු කියලා. රජුරු සතුටු වුණා. ඔන්න අපේ බෝධිසත්වයෝ අර දම්පාත්‍රෙත් අරගෙන නුගරුක ළඟට යනවා. ගිහිල්ලා පින්වතුනේ නුගරුකේ හෙවණ ඇතුළට ගියේ නැහැ. නුගරුක් හෙවණේ දම්පාත්‍රේ තිබ්බා. හෙවණෙන් පිට බෝධිසත්වයෝ හිටියා. තමන්ගේ කුඩේ අකුලලා කුඩෙන් දම්පාත්‍රේ තව චුට්ටක් ඇතුළට තල්ලු කළා. තල්ලු කරලා මෙන්න මෙහෙම කිව්වා. මේ නුගරුක විමනේ ඉන්න මඛාදේව දෙවියනේ. ඒ යක්ෂයාගේ නම මොකද්ද? මඛාදේව. මේ නුගරුක විමනේ ඉන්න මඛාදේව දෙවියනේ. මස් රසයෙන් යුතු රසවත් බතක් තොපට පිසිමිනේ. එව්වේ අප රජතුමාය තොප වෙත බැති වඩමිනේ පෙරට ඇවිත් වළඳිනු මෙන බත තොපටේ දෙවියනේ. ඕන කියප එක. එතකොට යක්ෂයා බැලුවා කවදාවත් නැති අමුතු පහේ තරුණයෙක් නෝ ඇවිල්ලා තියෙන්නේ. වෙනදාට එනේ උන්ට හොය හෙවිල්ලක් බැලිල්ලක් නෑ ඇතුළටම එනවා. ඇවිල්ලා ලේසියෙන්ම මගේ ගොදුරු බවට පත් වෙනවා. මට වරන් ලැබෙන විදිහට තාම මේ පුද්ගලයා ඇතුළට ආවේ නෑ. මේ පුද්ගලයාව චාටුවෙන් ඇතුළට ගන්න ඕන. යකා කියනවා මෙහෙම. මස් රස ඇති නිති මගේ බත මෙහෙට අරන් වර. එම්බල තරුණයතෝ දැන් ඔතන නොසිට වර. බත පමණක් නොවේ තෝත් වේය මගේ ගොදුර. දෙකම කන්ට වරන් තිබේ. ඉතින් ළඟට වර කිව්වා. හරි ලස්සනයි පින්වතුනි මේ පරිවර්තන අපේ ගුරුදේවයන් වහන්සේ මේ කරුණු කාරණා පරිවර්තනය කරලා තියෙන ආකාරය. ඉතින් යක්ෂයා ওই විදිහට කියනකොට අපේ බෝධිසත්වයෝ යක්ෂයාට මේ විදිහට පිළිතුරු දුන්නා. යක්ෂය දැන් උඹ කල්පනා කරන විදිහ වැරදි. උඹ හිතාන හිටියාට මං උඹේ බිල්ල කියලා. උඹට බිලි ගන්න වරමක් මගෙන් ලැබෙන්නේ නැහැ. මං උඹේ හේවණක් යටට ඇවිල්ලා නැහැ. මං ඉන්නේ කුඩේ හේවණ යට. මං මිරි වැඩි දෙකක් දාගෙන ඉන්නේ. උඹ වැඩිය සෙල්ලම් කරගෙන ආවොත් මං මගේ අසිපතින් උඹව දෙපළු කරනවා කිව්වා. සැරට කතා කළා. ඒක මෙහෙමයි සඳහන් වෙන්නේ. යකෝ නුඹට වැරදිලා අය. දන්නේ නැද්ද තෝ මේ ගැන? කුඩා දෙයක් නිසා තොපට මහ දෙය නැති වෙන්නට යන මාවත් බිල්ලට ගත් බව දැනගත් විට මෙහි හැමදෙන ආයේ එන්ට නෑ කවුරුත් තොපහට මෙහි කෑම රැගෙන. නිතිපතාම මස් රැස ඇති බතක් නුඹට ලැබෙනවනේ. එය දිගටම තොප ලබන්නේ මං නොමැරී සිටියොත් ඉන්නේ. එහෙව් මාව බිලිගත් විට කවුද කෑම රැගෙන එන්නේ? දැන්වත් පොඩියක් හිතපන් තොටත් නුවණ තියෙනවානේ කිව්වා. යක්ෂයාට කියනවා දැන් මම මේ අනබෙර ගහලා බරණැසටම බෙර ගහගෙන ආවේ. මං ආයේ ගියේ නැත්තම් මිනිස්සු දැනගන්නවා මෙතන මොකක් හරි දරුණු එකක් තියෙනවා කියලා. ආයි උඹට බත් ගේන්න එකක් නෑ කො මේකේ. එතකොට යකාගේ හිත පැහැදුනා. මොකද යකා කල්පනා කළා මේ තරුණයා එඩිතරයි ඊළඟට මේ තරුණයා මා යක්ෂයෙක් කියලා දැනගෙනත් එකට එක කතා කරනවා. හොඳ නුවණින් කල්පනා කරලා මේ ගමන ඇවිල්ලා තියෙනවා. මොහු මේ කටයුතු කරන ආකාරයෙන් හරි සන්තෝෂයි කියලා යකා කියනවා මෙහෙම. අනේ මගේ සුතනු කොල්ලෝ තෝ කීවේ හරි දෙයක් කියලා. ඒ මා පිළිගත්තු නිසා මටත් එයින් සෙත සැදේය. මං ඒ ගැන සිහි කෙරුවා තොපට නිදහසත් ලැබේය. එහෙනම් සුවසේ තොප ගොස් මව් බැහැ දැක්කොත් අගේය. සුතනුට ජීවිත දානෙ එහෙම නැත්නම් අබේ දානෙ දුන්නා. එහෙනම් ගිහිල්ලා දෙමව්පියන් එක්ක සතුටින් හිටපන්. කොල්ලෝ තොප ගෙනා කඩුව හා කුඩේද රැගෙන ගොසින් මේ රන්තලියත් එසේම ආපසු තොප රැගෙන ගොසින් ගෙදරට ගිය විට තොප දැක මවත් ඉපිල යයි සතොසින් තෝත් මව් බලා සුවසේ හිටින් ගෙදර සිත සතුටින්.
එහෙම යක්ෂයා ආශිර්වාදත් කළා. එතකොට යක්ෂයාගෙන් Tamanට અભේදානිය ලැබුණා කියලා දැනගත්තාම සුතනු බෝධිසත්වයන්ට සතුටුයි. බෝධිසත්වයෝ මෙහෙමයි කිව්වේ. අනේ යකෝ තෝ මිනිසා නිතියෙන් සුවපත් වෙලා තොපගේ නෑ පිරිවර හා සැපයට පත්වනු මැනි. මාහට ධනයත් ලැබුණා. රජුට කියපු දෙය එලෙසම කරන්ටත් හැකි වුණ මට අමුතුම සතුටක් දැනේ. බෝධිසත්වෝ කියනවා මටත් යක්ෂේ සතුටුයි. ඒ සතුටත් එක්ක මං උඹට පොඩි බණ පදයක් කියන්න. දැන් මේ කවුද බණ කියන්නේ? මහ බෝධිසත්වයෝ. බෝධිසත්වයෝ කියනවා මගේ සතුටටත් එක්ක මං උඹට බණක් කියන්න. හොඳට අහපන්. මේ ලෝකේ තව අයව මරනවා කියලා කියන්නේ ජීවත් වෙන්න කැමති අයගේ පණ උදුර ගන්නවා කියලා කියන්නේ හොඳ එකක් නෙමෙයි. ඕක නවත්තාපන්. ඔන්න බෝධිසත්වයන්ගේ බණ. ජීවත් වෙන්න කැමති කෙනෙක්ගේ පණ අරගන්නවා කියලා කියන්නේ හොඳ එකක් නෙමෙයි. දැන් යක්ෂේ බලාපන්. උඹ ජීවත් වෙන්න කැමති නැද්ද? උඹේ ජීවිතේට අනතුරක් වෙනවට උඹ කැමතිද? උඹත් ජීවත් වෙන්න අකමැත්තෙන් ඉද්දී තව මිනිසෙකුගේ ජීවිතේ උදුර ගන්න එක හරි දෙයක්ද? ඔන්න යක්ෂයාට හිතන්න දෙයක් කිව්වා. යක්ෂයා කල්පනා කළා පුත්‍රේ හරි ඔබ කියන කතාව ඇත්ත. ඒත් ඉතින් අපි යක්ෂයෝ නොවේ. මං කොහොමද හැපෙන්නේ? කිව්වා එම්බල නගරයට වරෙන්. මේ කැලේ අත්හැරපන්. නගරේ දෙවලක් අපි කරවන්නම් ඒ දෙවලේ හිටපන්. එතෙන්ට මිනිස්සු රස මසවිලු පුදාවි. පළතුරුත් පුදාවි. උඹ මේ අමුයෙන් මස් කන්ට ආසා කරන්නේ නැතුව ඔය පළතුරක් කැවිල්ලක් සූප වෑංජනයක් කාලා ඒකෙන් සතුටු වෙන්න. ඒකෙන් පණ රැකගෙන හිටපන්. එතකොට මේ ජීවිතේ පණත් රැකේවි. ඔබ මිය යන දවසක උඹට හොඳ තැනකට යන්න පුළුවන් වේවි. අන්න එහෙම බෝධිසත්වයෝ කාරණේ තේරුම් කරා. යකා වුණත් නුවණක්කාරයි. තේරුණා. යකා වුණත් තියෙන්න ඕන දේ තිබුණා. මොකද්ද? නුවණ. නුවණ තියෙනකොට මා කිව්වානේ නුවණ තියෙන කෙනාට යහපත් වූ ධර්මයක් කියනකොට රැවුදෙනවා. මේක ඇත්ත කියලා හදවතේ රැවුදෙනවා. යක්ෂයාගේ හදවතේ ඒක රැවුදුනා. අවසානයේ බෝධිසත්වයෝ තමන්ගේ ජීවිතෙත් රැකගෙන මව්පියන්ටත් අප උපස්ථාන සලසලා ඒ ජීවිතය ඉතා සුවසේ ගත කරලා මරණින් මත්තේ දෙව්ලොවේ උපන්නා කියලා භාග්‍යතුන් වහන්සේ මේ ජාතක පුවත අවසන් කළේ. බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාව දේශනා කරලා අවසානයේ ජාතක කතාව ඇසීමෙන් හිත් පහන් වෙලා හිටපු භික්ෂු සංඝයාට චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා. සාමුක්ඛංශික දේශනාව දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන චතුරාර්ය සත්‍ය වදාරනකොට ප්‍රීතියෙන් බණ අහපු ඒ භික්ෂුන් ධර්මය අවබෝධ කළා. විශේෂයෙන් මෞපිය උපස්ථානය කරපු භික්ෂුව සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා. සත්පුරුෂයෙක්නේ. ඒ සත්පුරුෂයාට ඊතා සුවසේ මාර්ගඵල අවබෝධ කරගන්නට අවකාශය සැලසුණා. ඉතින් බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි එදා මඛාදේව නම් වූ යක්ෂයා වෙලා හිටියේ අපේ මේ අඟුලිමාලයෝ. එදා යක්ෂයෙක් වෙලා හිටියේ අඟුලිමාල කියනවා. මහරජුරු වෙලා හිටියේ අපේ ආනන්දයෝ. යකාගේ හේවන යටට ගිහිල්ලා වැඩේ වරද්දගත්ත මහරජා වෙලා හිටියේ ආනන්දයන් වහන්සේ. සුතනු මානවක වෙලා හිටියේ මහ බෝධිසත්වයෝ වන මමයි කියලා බුදුරජාණන් වහන්සේ මේ ජාතක පුවත මේ විදිහට අවසන් කළේ. පින්වතුනි ඊතා ඵල සහිත ජාතක පුවතක්. ජාතක පුවත අවසන් වෙනකොට මාර්ගඵල සාක්ෂාත් කළා. ඒ නිසා මේ ජාතක පුවතේ ගෙනෙන පණිවිඩය හැම දිනාගේ හදවත් වලට අරගන්න. අම්මා තාත්තා දෙන්න තමයි අපිට ජීවිතේ දුන්නේ. ඒ ජීවිතේ දීපු දෙමව්පියන්ට ජීවිත කාලේ පුරාවට උපස්ථාන කරන්න. ඒ ජීවිත කාලය කියලා කියන්නේ තමන්ගේ ජීවිත කාලය. අම්මගේ තාත්තගේ ජීවිත කාලෙත් ඒ දෙන්නට උපස්ථාන කරන්න ඕන. ඒ දෙන්න මිය පරලෝ ගියාට පස්සෙත්
නිරන්තරයෙන් කෙලෙහි ගුණේ සලකා පින්පෙත් අනුමෝදන් කර කර මව්පිය උපස්ථානය සිද්ධ කරන්න ඕන. ඉතින් මව්පිය උපස්ථානය ආදී උතුම් ගුණ සොඳුරු ගුණ තම තමන්ගේ ජීවිතවල ඇති කරගෙන මේ මනුස්ස ජීවිතේ වටිනාකමින් වැඩි කරගන්නට උත්සාහවත් වෙන්න. තමන්ගේ ජීවිතයට බරක් නැති ජීවිතයක්. තමන්ගේ ජීවිතේම තමන්ට බරක් වෙනවනේ පින්වතුනි වැරදි විදියට ගත කළොත් එහෙම. තමන්ගේ හෘද සාක්ෂියම තමන්ට බරක් වෙනවා. උහුලන්න බැරි තරම්. ඒ නිසා ඔබට මේ විදිහේ උතුම් ජීවිතයක් උපදව ගත්තොත් පින්වතුනි යම් දවසක ඇස් පියා ගන්නකොට සැනසෙල්ලේ බරක් නැතුව සැහැල්ලුවෙන් ඇස් පියා ගන්න පුළුවන් වෙයි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ මුණ ගැහිච්ච මේ දුර්ලභ මනුස්ස ජීවිතේ අපිට සැනසෙල්ලේ ගත කරන ජීවිතයක් උපදවා ගන්න ගෞතම ශාසනය තුල පිහිට පිළිසරණ රැකවරණය ලබාගෙන මේ ජීවිතේ පරිපූර්ණ වශයෙන් සැපවත් කරගන්න අපි හැම දිනාට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් සක් දෙවිඳුන් සතරවරම් දෙවිවරුන් සෙම්පති දෙවියන් ප්‍රධාන සියලු දෙවියෝ පහන් සිත් ඇතිව අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණයත් ආශිර්වාදයත් උපකාරයත් අප හැම දිනාට දෙවියෝ සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී රටලෝක වාසී පූජනීය මහා සංඝරුවනට අනුමෝදන්ව පින්වතුන් වහන්සේලා ගෞතම සාසනය තුල සුවසේම ධර්ම අවබෝධ කරන්ට වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දානමය පින්කම සිදු කරන පින්වත් අනුර සහ සමුද්‍රා බාලසූරිය යන මේ පින්වතුන්ලාගේ නමින් මිය පරලොවට යෙදුනා වූ පින්වත් රීටා කබ්‍රාල් මෑණියන්ට සියලු පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. නමින් මිය ගියා වූ හිලරි මහත්මයාට සහ මහත්මියටත් පින් අනුමෝදන් වෙත්වා. සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව පරලෝ වශයෙන් සැපයටමපත් වෙත්වා. මේ දුක්ඛිත වූ සංසාර ගමනින් අපගේ ඥාතීන්ට ඊතා ඉක්මනින්ම නිදහස් වෙන්න ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. සුජීවත්ව සිටින පින්වත් කේ.ජී. බේබි නෝනා මෑණියන්ට මේ සියලු පින්වල ආශිර්වාද බෙලින් නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සම්පන්නියම සැලසෙත්වා. මේ වෙනකොට අසනීප තත්ත්වයෙන් පසු වෙන පින්වත් හිරුණී දුවට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය රත්නත්‍රයේ ආශිර්වාදයේ දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයේ සැලසී නිදුක් නිරෝග සුවයම සැලසේවා. සියලු කරදර පීඩා දුරු වෙලා රත්නත්‍රයේ ආශිර්වාදයෙන් සියලු යහපතම සැලසේවා කියන අදහසින් අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. අද දායකත්වයේ දරූ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් අනුර සහ සමුද්‍රා බාලසූරිය යන පින්වතුන්ලාටත් පවුලේ සෑම සියලු දෙනාටත් මේ ධර්ම දානයේ උදෙසා නොඑක් අයුරින් උදව් උපකාර කළා වූ සියලු දෙනාටත් සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ රැකවරණින් සියලු යහපත සියලු අභිවෘද්ධිය උදා වේවා. රැකී ආරක්ෂා ආදී ජීවිතයේ සියලු යහපත් කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් සාර්ථක වෙත්වා. පින්වතුන් හැමදෙනාට ජීවිතේට නිරතුරු කලන මිතුරන්ගේ ඇසුර ලැබමින් සුවසේ පින්පුරා ගන්නට සුවසේ ධම්මග දියුණු කර ගන්නටත් අවකාශ ලැබෙත්වා. ධර්ම දානයේ සිදු කළා වූ පින්වතුන්ලාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ධර්මයේ ශ්‍රවණය කළ සුපින්වත් ඔබ හැම දිනාටත් ශ්‍රද්ධා රූප වාහිනී කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්
ගෞතම සාසනය තුළම ධර්මාවබෝධයෙන් සැනසෙන්න ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.